යන්නකෝ. අද හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. පුතාලගේ ආසම විෂය. ආයිබෝවන් වාඩින් පුතේ. right. දැන් පුළුවන් පුතාලට කැමරා එක ඔන් කරගන්න. ඉක්මන් කරන්න. ගන්න ගිය සතියේ නෝට් එක පැටියෝ රිවිෂන් එකක් දාන්න හදා. ඉක්මන් කරන්න. විනාඩියක් දෙන්නම් නෝට් එක බලා ගන්න මගේ රත්තරන් පැටව. විනාඩියක් දෙන්නම් නෝට් එක බලා ගන්න. මේ පන්තිය පටන් ගන්න කලින් පුතාට මං චූටි දේශනයක් දෙනවා හොඳට අහගෙන ඉන්න. මහත්තයෝ පන්තිය පටන් ගන්න කලින් පුතාලට චූටි දේශනයක් දෙනවා හොඳට අහගෙන ඉන්න. ආදරණීය දුවේ පුතේ ඔබට එන්න පුතේ ඉස්සරහට. ඔබට දැනෙනවා ඇති ඉස්සරහට එන්න. ඔබට දැනෙනවා ඇති පුතේ ගිය සතියේ වෙච්ච සිදුවීම් මාලාවත් එක්ක රටට උණු දේ මම මේක සත්‍යයකට කලින් කිව්වද නැද්ද? මම කිව්ව පුතේ අනිවාර්යෙන්ම පාරවල් වහවි. රට වහවි. සාමනද කිව්වේ? ඔව් ලයිට් කපා. ඔය වගේ පුතේ තව ඉස්සරහට යනකොට පුතේ තෙල් නැති වේවි. තෙල් ප්‍රශ්න ඔය ඔක්කොම ප්‍රශ්න එනවා. ඒ නිසා මතක තියාගන්න පුතේ සුදු මොන ප්‍රශ්න ආවත් අපිට අතාරින්න බැරි එකම දේ මොකද්ද? අපේ අධ්‍යාපනය. මොන ප්‍රශ්න ආවත් පැටියෝ අපිට අධ්‍යාපනය නවත්තන්න බැහැ. ඇයි ඒ? මට කියන්න ඇයි ඒ කියලා. හේතුව තමයි පැටියෝ ජොබ් එකක් ගන්න ගියාම කවදාවත් අහන්නේ නැහැ තීක්ෂණ විදර්ශන ජොබ් එක එනයිනේ. ජොබ් එකක් ගන්න ගියාම කවදාවත් අහන්නේ නැහැ. මොකක්ද අහන්නේ? ගණන් වලට Aද Bද C දැරෙන්න. ඔබ හිටියේ කොරෝනා කාලෙද? ඒ කාලේ පෙට්‍රල් නැද්ද? ඒව කවදාවත් අහනවද? නැහැ. තා ටිකක් කල් ඉස්සරහට ගියාට පස්සේ මිනිස්සුන්ට ඕව මතක නැහැ. මන් දන්නවා මෙතෙන්ට ආපු පැටව පට්ට කට්ටක් කාලේ එන්නේ නැත්තේ. සමහරක් වෙලාවට ට්‍රී වීල් අල්ලගෙන නැත්තම් බයික් එකේ තෙල් නැතුව ඇති. මේ මාර මහන්සියෙන් මෙතෙන්ට ඇවිල්ලා ඉගෙන ගන්න ඔබ සැමට අනිවාර්යෙන් අධ්‍යාපනයේ පිහිටනවා. ඒ හින්දා පැටියෝ දැන් ලබන සතිය වෙනකොට තෙල් හිඟයක් ඒවි. නමුත් පන්තික නවත්තන්න එපා. මොනියම් ක්‍රමයකින් හරි පන්තියේ එන්න. හේතුව ඉස්කෝලේත් දැන් උගන්නන්න අරගෙන වෙච්ච දේ පේනවද? ඉස්කෝලේ සතියක් කර සතියක් වහනවා පුතේ. එහෙම වුණොත් පාඩු කාටද? සම්පූර්ණ පාඩු ඔබට. ඒ හින්දා පැටියෝ එක දිගටම පන්තියේ එන්න මාත් එක්ක වැඩ කරන්න. අදත් ළමයි චුට්ටක් අඩුයි. කමන්නේ. අඩු වුණාට කරන්න දෙයක් නැහැ. අපි පන්තිය කරනවා. හරිනේ? හරි. ඒ නිසා දිගටම පන්තියේ එන්න කියන ඉල්ලීම විතරයි කරන්නේ. වෙන මුකුත් කරන්නේ නැහැ. ඉල්ලීමක් කරන්නේ. හරි. ගන්න පුතේ ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. ගිය සතියේ බලන්න වීජය ප්‍රකාශන ඉවර කරාද? පාඩම ඉවරයිනේ ඔක්කොම. අභ්‍යාස ටික කරන්න කිව්වා. ආදේශය කරාද? කරා. right. දැන් ඔන්න ලියන්න මාතෘකාව පුනරීක්ෂණය. පුනරීක්ෂණය පුතේ හැමදාම උදයන්ග සර් ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙනවා. ඒක මගේ යුතුයකම සහ වගකීම. ගිය සතියේ නෝට් එක මේ සතියේ මතක නැත්නම් ගිය සතියේ නෝට් එක මේ සතියේ මතක නැත්නම් අන්න එතන අවුලක් තියෙනවා. හිනානංගි තේරුණාද? හරි. ගිය සතියේ නෝට් එක මේ සතියේ මතක තියෙන්න ඕන. ඉක්මන් කරන්න. හරි. පුතාලා අමාරු ප්‍රශ්න අහන්න. මේකෙන් පස්සේ මම සියලුම අභ්‍යාසවල අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. අනිවාර්යෙන් පුතේ පාඩමක් ඉවර වුණාට පස්සේ ඊළඟට ගුරුවරයෙක් කරන්න ඕන දේ මොකක්ද? අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕන. තේරුණා? රමේෂ් අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන ඊළඟට. හරි? හරි. මෙන්න ගන්න. right. ලියමු. බලමු පන්තියේ කී දිනෙකට මේක හදාන්න පුළුවන්ද? ගිය සතියේ පන්ති ආව නම් ලොවෙත් පුළුවන්. දැන් සීනි කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් x වේ. සීනි කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් x වේ. සීනි කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් x වේ. පාම් පිටි කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් y වේ. පාම් පිටි කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් y වේ.
පාම් පිටි කිලෝග්‍රෑම් එකක සිම්පල් වයි. එසේ නම් සීනි ග්‍රෑම් 500ක් සහ පාම් පිටි ග්‍රෑම් 250ක් මිල ගණනය කරන්න. සීනි ග්‍රෑම් 500ක සහ පාම් පිටි ග්‍රෑම් 250ක මිල විද්‍ය ප්‍රකාශනයකින් දක්වයි. සීනි ග්‍රෑම් 500ක් සහ පාම් පිටි ග්‍රෑම් 250ක මිල නියමයි පැටියෝ නියමයි. නැගිටින්න පුතේ. ටක් ගාලා ගාන හදලා නැගිටින්න. සීනි ග්‍රෑම් 500යි පාම් පිටි ග්‍රෑම් 250. නැගිටින්න මගේ රත්තරන් පුතේ නියමයි. නියමයි. මගේ පන්ති ආපු ළමෙක් නම් ඕක බැරි වෙන්න විදියක් නැහැ. ඒ තරමට උදයන්ග සර් ඕක පුළුවන් කරා. ඉක්මන් කරා. නැගිටින්න මගේ රත්තරන් පුතේ. මට බලා ගන්න ඕන පුළුවන් කාටද කියලා පොඩ්ඩක්. අද කෝ අපේ යාළුවා ධෝනි. ඔයාගේ යාළුවා. දවසක් කර දවසක් ඇවිල්ලා මදිනේ. එහෙම ඉගෙන ගන්න අමාරුයි. රයිට්. අඩින් පුතේ සුපි. සාමාන්‍යයෙන් පුතේ මගේ ළඟ එන මේට ඔක බැරි වෙනවා කියන්නේ මහා බොරුවක්, පට්ට වීලුවක් වෙන්න බෑ. රයිට්. මෙන්න මේ උත්තරය ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් ධෝනි. සීනි කිලෝග්‍රෑම් එකක මිල x පාම් පිටි කිලෝග්‍රෑම් එකක මිල y මොලේ තියෙන ළමයෙක් මට කියන්න රමේෂ් කියන්න සීනි ග්‍රෑම් 500ක මිල හොයන්න මොකද කරන්නේ? විලි ලැජ්ජා මොකද කරන්නේ? x බෙදනවා දෙකෙන්. ඇයි දෙකෙන් බෙදුවේ? ඇයි දෙකෙන් බෙදුවේ? ඕ කිලෝග්‍රෑම් එකට 500ව දෙකයි නෙව. අන්න බලන්න චන්දලත්තා. පට්ටලීස්. එහෙනම් මට කියන්න පාම් පිටි කිලෝග්‍රෑම් එකක් වයි නම් ග්‍රෑම් 250ක මිල හොයන්න මොකද්ද කරන්නේ? y බෙදන්න ඕන කීයෙන්ද? 4ෙන්. y බෙදන්න ඕන 4ෙන්. තේරුණාද පුතේ? right. ඔය තමයි. ඇයි 4ෙන් බෙදුවේ? ඇයි 4ෙන් බෙදුවේ කතා කරන්නේ? 250ේම 4ක් තමයි කිලෝග්‍රෑම් එකක්. එහෙනම් පුතේ ඔය දෙක එකතු කරාම ඉන්නේ සම්පූර්ණ වියදම නේද? අත උසන්න මේ උත්තරය අපිට. අවංකෙම මේක ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. අවංකෙම මේක ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඇත්තටම ආවද? ආවද? නෑ. හරි කමන්න. හරි. තාගානක් දෙන්නම් ඒ වගේ එකක්. හා. බලමු මේකවත් හදයිද කියලා. පියඳු හරිද? පියඳු ගිය සති ආවේ නෑනේ. ඔව්. ආවේ නෑ. පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් ඒද? පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් ඒද? ඒද? පාම් පිටි කිලෝග්‍රෑම් එකක මිල සිම්පල් බීද නම්
මේ ලියන්න මොකද ලිව්වේ පුතේ පරිප්පු කිලෝග්‍රෑම් එකක් සිම්පල් A පාම් පිටි කිලෝග්‍රෑම් එකක් B එන ලියන්න පරිප්පු ග්‍රෑම් 250ක සහ පරිප්පු ග්‍රෑම් 250ක සහ පාම් පිටි ග්‍රෑම් 200ක පරිප්පු ග්‍රෑම් 250ක සහ පාම් පිටි ග්‍රෑම් 200ක මිල වීර්ය ප්‍රකාශනයකින් දක්වන්න. වීර්ය ප්‍රකාශනයකින් දක්වන්න සාමාන්‍යයෙන් ඕක කරනවා කියන්නේ පාට්ට වැඩෙක් පට්ට මොලකාරයෙක් පට්ට මොලකාරයෙක් කොට්ටුයි තනියෙන් හදනවා බලන්න තනියෙන් හදන්න Tamanටම කියලා මොලයක් තියෙනවා තනියෙන් හදන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න තනියෙන් හදන්න පුතේ නියමයි හොඳට වැඩ කරන සෙට් එකක් කෙල්ලෝ ටික බය වෙන්න දෙයක් නැහැ සුපිරි කොල්ලෝ ටිකත් හොඳයි උදව්වක් දෙන්න පුතේ උදව්වක් දෙන්න යාළුවට උදව්වක් දෙන්න පින්සිට වෙන්න වාටින පුතේ සතුටුයි හරි බලමු මේ උත්තරේ ආවද කියලා චූටි බලමු මේ උත්තරේ ආවද කියලා චූටි බලාගෙන ඉන්න පුතේ ආගෙන ඉන්න චූටි පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල A නේ A ග්‍රෑම් 250ක මිල හොයන්න නම් කීයෙන්ද බෙදන්න ඕන ඇහෙන්නේ නැහැ අත උස්සන්න මේක ආපු දරුවෝ ඇයි හතරෙන් බෙදුවේ නියම very good 250 හේව හත නේ පාම් පිටි කිලෝග්‍රෑම් එකක් B නම් ග්‍රෑම් 200ක මිල හොයන්නේ කොහොමද පහෙන් බෙදන්න ඕන කොහොමද පහ තීරණය කරේ 18 200ව කීයද 5යි අත උස්සන්න මේක ආපු දරුවෝ මාරු දැන් ඔය දෙක එකතු කරා නම් මුළු වියදම එනවනේ පුතේ අත උස්සන්න මේ උත්තරය ආවනම් ඔබ සැබෑ දක්ෂේ ඔබ ඇත්තටම දක්ෂේ හරිනේ හරි ඊළඟට ලියන්න මාතෘකාව ප්‍රශ්න ඊළඟට මතකද උදයන්ක සර් ඉගැන්නුවා ආදේශය කියලා මාතෘකාවක් ඕන්නම් බලා ගන්න නෝට් එක මම ගානක් දෙන්න හදා ගිය සතිය මතක් වෙන්නත් එක්ක ගානක් දෙන්න මතකද උදයන්ක සර් ඉගැන්නුවා ආදේශය කියලා ආදේශය right ඕන්නම් නෝට් එක බලා ගන්න විනාඩියක් දෙන්න හරි මෙන්න ගාන පරිස්සමෙන් හදන්න සුපිරි ගාන ඇත්තටම මේක හැදුව කියන්නේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි ඊට පස්සේ පාඩමේ අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පාඩමට අපි සමුදෙමු හරි මෙන්න ගාන අංක 1 x සමානයි 5ද y සමානයි 3ද නම් x සමානයි 5ද y සමානයි 3ද නම් 2යි a ඍණ 3යි b හි x sorry 2යි x 3යි y හි අගය සොයන්න අගය සොයන්න ඉක්මන් කර මරු හොඳේ
හදන පුතේ. සාමාන්‍යයෙන් මගේ ගාවට ගිය සතිය ආවනම් මේක බැරි වෙන්න බෑ. ඉක්මන් කර. විදර්ශන ගිය සතිය ආව. එන ඉක්මන් කර. ධෝනි මොකෝ? හද උදව් කරන්න. උදව් කරන්න. පුතේ පැටවුන්ට උදව් කර, යාළුවන්ට උදව් කරන්න. යති ආව. අයිනේ. ගිය සතිය ආව නම් පුළුවන්. පිනා කලින්ද හරිනේ. කොපිනාර. මොකෝ පටිය දෙල. ඉක්මන් කර. කියලා දෙන්න කියලා දෙන්න. හරි. 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 වැඩ කරන්න ඕන මහත්තයෝ. හරි. මෙන්න ඊළඟ ගාන. ඒ ස්පාඩියෙන්. ඔන්න දැන් උදයංග සර් ඕක ලස්සනට කියලා දෙන්න හදා. හරි. ඔන්න බලන්න ගාන කියන හදාන්න. බලාගෙන. පෑන පැත්තකින් තියන්න මහත්තයෝ. ධෝනි. හරි බලාගෙන. ටුඩේ. ඔන්න සුපිරියට කියලා දෙනවා හසි බලා ගන්න. ගිය සතිය ආපු එකෙක් නම් මේක ලොවෙත් ගොඩ දා ගන්න. ඔන්න මෙහෙමයි. 2x ඍණ 3y ලියනවා. ලියලා x උයි y තුයි ගලවනවා. ගලවලා උදයන්ග සර් මොකද්ද කරන්න කිව්වේ? අනිවාර්යෙන්ම වරහන දාන්න ඕන. වරහන දැම්මේ නැත්තම් විදර්ශන ඉවරටම ඉවරයි. හරිද? එහෙනම් 2 වරහන දැම්මා. අන්න පුතේ. තේරුණාද? x උත් ගැලෙව්වා y ගලවලා වරහන දාන්න ඕන. වරහන දැම්මේ නැත්තම් සදා සොත්ති ඉවරටම ඉවරයි. සදා සොත්ති බවන්ති. උට ඔලුව උස්සන්න හම්බෙන්නේ නැහැ. දැන් පුතේ මෙන්න මේ x තිබිච්ච තැනට කැන්දන් එනවා කවුද? කැන්දන් යන්නම් රන්වන් මාලා දාලා. y තියෙන තැනට කැන්දන් එන්නේ කවුද? කැන්දන් යන්නම් රන් තේරෙනවද? තේරුණ කට්ටිය අත උස්සන්න. දැන් හරි ලේසි. මෙතන තියෙන ಗುಣ කිරීම දෙවරක් පහ කීයේ? විලි ලැජ්ජයි 10. ඍණ තුන්වරක් 3 ලැජ්ජයි 10න් 9ක් ගියාම කීයේ? විලි ලැජ්ජයි කීයේ? 1යි. මෙතෙන්දී උදයන්ග සර් මතකද කෙටි ක්‍රමයක් කියලා දුන මොකද්ද? ලකුණු දෙක අසමාන නම් එකතු කරනවද අඩු කරනවද? අඩු කරනවා. ලකුණු දෙක සමාන නම් මෙතන තියෙන ධන මෙතන තියෙන ඍණ අසමාන. අසමානයි නම් අඩු කරනවා 10න් 9ක් 1යි. ලොකු එකාගේ ලකුණ අත උසන්න ධන එක ආපු දරුවෝ. දෙයා ගන්න පුතේ. ගිය සතියේ එන්න බැරි වුණු දරුවෙක් හරි තේරුම් නැති දරුවෙක් හරි ඉන්නවනේ. දෙයා ගන්න. ගොඩක් ළමයි කියන දේ තමයි සර් අපි ගිය සතිය ආවේ නැති වුණත් සර් රිවිෂන් එකේදී කියලා දෙන නිසා අපිට වැඩේ තේරෙනවා. සාමාන්‍යයෙන් හසරල් මතක තියාගන්න ගිය සතියයි මේ සතියයි සම්බන්ධ නැත්තම් අන්න එතන ඉගෙනගෙන වැඩක් නැහැ. ගොඩාක් ගුරුවරුන්ට වැරදිච්ච තැන. ස්ටේජ් එකට නැගලා ඔහේ උගන්වනවා. ඉගෙනුවට වැඩක් නැහැ. ගිය සතියයි මේ සතියයි මොකද්ද වෙන්න ඕන? සම්බන්ධ වෙන්න. right. මෙන්න ඊළඟ ගන්න. තනියෙන් හදන්න ඕන. හරි. මෙන්න ගන්න. තනියෙන් හදන්න. ලියන්න. simple a සමානයි 3ද? simple b සමානයි 4ද නම් 4ද නම් 5 ඍණ 2යි b හි අගය සොයන්න.
පහයි ඍණ 2යි b යගේ සෑම. නැගිටින්න. හදලා නැගිටින්න. බොරුවට නැගිටින්න එපා. නැගිටින්න පුතේ ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. කොහොමද නැග? නම් මොකද? ඈ? අනේ. කොහොමද පොත? දෙකනේ. ඉක්මන් ගන්න. කරවන්න. පාඩම. ගන්න පුතේ පාඩම හරවා. හරි. අමාරු ප්‍රශ්න තියෙනවා අහන්න. හරි වාඩි වෙන්න. හරි. බලා ගන්න ඕනේ. කරන්නේ මෙහෙමයි. 5 ඍණ 2යි b ලියන්න. ධෝනි මම කියන විදියට වැඩේ කරගෙන යන් පට්ට ලේසි. ගණිතය කියන්නේ මහා බොරුවක්. තනිකර ඉගෙන ගන්න දෙයක් නෑ, පාඩම් කරන දෙයක් නෑ, තර්කය විතරයි. A ගලවනවා. B ගලවනවා. A B ගලවනවා. A වෙනුවට කවුද කැන්දන් එන්නේ? කැන්දන් යන්නම් රන් B වෙනුවට කැන්දන් යන්නේ කවුද? 4. ආදේශය කියන්නේ ඒක පුතේ. ආදේශය කියන්නේ කෙනෙක් වෙනුවට තව කෙනෙක් දාන එක. හරිද? 5 3 කීයේ? 15. දෙවරක් 4. 15න් 8ක් ගියාම අත උස්සන්න මේක අපු. ධන 7. ධන දැම්මත් එකයි නැතත් එක. හරි. එහෙනම් පුතේ දැන් ඔබතාව තියෙනවා. අමාරු ප්‍රශ්න අහන්න පුළුවන්. අභ්‍යාස කරපු ළමයින්ට ඔන්ලයින් දරුවන්ට ඔක්කොටම පාඩම ඉවරනාට පස්සේ ඔබට අවස්ථාව දෙනවා අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න. මෙන්න මේ අභ්‍යාසෙ මෙන්න මේ ගාන ඕනේ කිව්වොත් මම කියලා දෙන්නම්. හොඳයි. ඕනම ගානක් දෙන්න. අමාරු ප්‍රශ්න තියෙනවා. නෑ. ඊතර ප්‍රශ්නයක් නැහැ. ඔබදූපයක් කරි කමන්න. ප්‍රශ්න නැද්ද? අභ්‍යාස කරාද? කොහොම ගන්න බලන්න. අභ්‍යාස කරා. හැබැයි ගහන ඔක්කොටම හොඳේ. කරා. ප්‍රශ්න මොකුත් නැහැ. මොන හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහගන්න පුතේ. කියන්න පුතේ. සර් මෙන්න මේ අභ්‍යාසෙ මේ ගාන බෑ. කියන්න. මිශ්‍ර අභ්‍යාසයේ 6 වෙනි ගාන ඉල්ලීමක් කරන්න. අන්න බලා ගන්න පුතේ මිශ්‍ර අභ්‍යාසයේ 6 වෙනි ගාන පිටු අංක 156. වැඩ කරන ළමයි අමාරු ප්‍රශ්න අහනකොට අපි ඒකට උදව් කරනවා. ඕකේ. හරි බලමු. බලාගෙන ඉන්න.
මිශ්‍ර අභ්‍යාසයේ 6 වෙනි ගාන චුට්ටක් හරව ගන්න. තම පුතා ඉපදෙන විට පියෙකුගේ වයස අවුරුදු 35යි. විනෝක් ආගෙන විතුන්. තම පුතා ඉපදෙන විට පියාගේ වයස කීයද? අවුරුදු 35යි. පුතාගේ වයස x වන විට පියාගේ වයස මහ ගොංගාන. දැන් හිතන්න මගේ දරුවා ඉපදෙනකොට මට වයස අවුරුදු 25යි නා. දරුවට අවුරුදු 5ක් වෙනකොට මගේ වයස කීයේ? අවුරුදු 30යිනේ. දරුවා වයස යනකොට තාත්තා නිකන් ඉන්නවද? නෑ තාත්තත් වයසට යනවා. නම් මට කියන්න දරුවා ඉපදෙනකොට තාත්තාගේ වයස 35යි නම් 35යි නම් දරුවගේ වයස x වන විට තාත්තගේ වයස ගන්නෙ කොහමද? ඔව් x ධන 35යි නැත්නම් 35 ධන x නැත්නම් x ධන 35. ඔය දෙකෙන් මොකට උනත් ලකුණු දෙන්න. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. නියමයි. ඊළඟට කියනවා මව පියාට වඩා අවුරුදු 4කින් බාලයි. මව පියාට වඩා අවුරුදු 4කින් බාලයි. පුතාගේ වයස x වන විට මවගේ වයස හොයන්න. අනේ අම්මේ. පුතේ මව පියාට වඩා අවුරුදු 4කින් බාලයි. එහෙනම් පියාගේ වයස x ධන 35යි නම් ඕකෙන් 4ක් මොකද්ද කරන්නේ? අඩු කරනවා. එහෙනම් මවගේ වයස හොයන්න පුළුවන්. x ධන 35න් අඩු කරනවා 4ක්. එතකොට උත්තරේ x ධන 31යි. අම්මට දරුවා හම්බ වෙනකොට අවුරුදු 31යි. දැන් වයස 31 ධන x. අත උසන්න මේක තේරුණු කට්ටිය. කෙලින් ඉන්නව වාඩි වෙලා හරියට. ඊළඟට කියනවා මවගේ වයස පුතාගේ වයසට වඩා අවුරුදු කීයකින් වැඩිද? පුතාගේ වයස x නේ. එහෙනම් අවුරුදු කීයකින් වැඩිද? මවගේ වයස පුතාට වඩා අවුරුදු කීයකින් වැඩිද? එහෙනම් පුතේ පුතාගේ වයස x නම් අවුරුදු කීයෙන්? අවුරුදු 31ක්. x මුකුත් නැහැ. අවුරුදු 31ක් අම්ම වැඩිමත්. අත උසන්න තේරුණු කට්ටිය. ඇයි පුතේ? අම්මගේ වයස ධන 31යිනේ. x කියන්නේ පුතාගේ වයස. එහෙනම් අම්මගේ වයස කීයේ? එහෙනම් මොකද කරන්නේ? මේකෙන් මොකද කරන්නේ? පුතාගේ වයස අඩු කර. x අපුණම උත්තරේ කීයද? අවුරුදු 31. ඊළඟට මොකක්ද ඕනේ? පළවෙනි අභ්‍යාසය කීයද? මොන අභ්‍යාසෙද? 12යි 2. 12යි 1 අභ්‍යාසය කීවෙනි ගානේ? කවුරුත් හරවන්න 12යි 1 අභ්‍යාසය. දොළහයි එක අභ්‍යාසය දෙවනි ගාන. තරවන්න 12 එක අභ්‍යාසය දෙවනි ගාන. දරුවෙක් ඉල්ලීමක් කරනවා. ඇයි නෑ? මොකද්ද? කියලා දෙන්න. හරි. මෙන්න මෙහෙමයි. 12යි එක අභ්‍යාසයේ පළවෙනි දෙවනි ගාන පොඩ්ඩක් බලා ගන්නවද? බලා ගන්න. කඩහිමියෙකු පාන්ගෙඩියක් රුපියල් B බැගින් පාන්ගෙඩි 12ක් බේකරියකින් මිලදී ගත්තද? ඔහු පාන්ගෙඩියකින් රුපියල් 3ක ලාභයක් ඇතුව විකුණනවා. කඩහිමියා පාන් වලට ගෙවූ මුදල. ලැජ්ජයි පුතේ. ලැජ්ජයි. ඔන්න බලන්න. ප්‍රෝමිලක්කම් 1. පාන් ගෙඩියක් රුපියල් B නම් පාන් ගෙඩි 12ක මිල ගන්න කීයද කියලා. මේක 12න් ගුණ කරන්න එපා. එතකොට උත්තරේ 12යි B. අත උස්සන්න තේරුණු කට්ටිය. පාන් ගෙඩියක් රුපියල් B නම් පාන් ගෙඩි 12ක මිල මේ පාන් ගෙඩි 12ක මිල හොයන්න මොකද්ද කරන්නේ? 12න් වැඩි කරන්න ඕන. පැහැදිලිද? හරි. ඊළඟට කියනවා කඩහිමියා පාන් ගෙඩියක් විකුණූ මිල
කඩහිමියා රුපියල් 3ක් ලාභ තියාගෙන විකුණන කියන්නේ. ඩෝනි බලාගෙන ඉන්න. ඔව් බීටනේ ගත්තේ. අනේ අහන් ඉඳහම් පුතේ. රුපියල් බීට පාන් ගෙඩියක් ගත්තම ලාභ තියා ගන්නවා කියන්නේ 3ක් එකතු කරනවා කියන එකනේ. එහෙනම් පාන් ගෙඩියක් විකුණන්නේ කීයට? B ධන 3ට. පිළිගන්න කට්ටිය අත උස්සන්න. දැන් හිතන්න මම පාන් ගෙඩියක් ගත්තේ රුපියල් 10ට. මම පාන් ගෙඩියක් ගත්තේ රුපියල් 10ට නා. රුපියල් 3ක් ලාභ තියාගෙන විකුණන්නේ කීයට? 13ටනේ. 3ක් එකතු කරනවා. අත උස්සන්න තේරුණු කට්ටිය. ඊළඟට කියනවා කඩයට පැමිණි අයෙක් පාන් ගෙඩියක් සහ කිලෝග්‍රෑමයක මිල රුපියල් 80ක් වූ සීනි ග්‍රෑම් 500ක් මිලදී ගැනීමට පාන් ගෙඩිය පාන් ගෙඩිය B ධන 3යි කිලෝග්‍රෑම් එකක් 80යි නම් 500ක් කීයේ? ඔව් 80 දෙකෙන් බෙදුවම කීයේ? එහෙනම් ඒකත් මේකට මොකද්ද කරන්නේ? එකතු කරනවා. එතකොට B ධන 40යි 3යි කීයේ? 43. අත උස්සන්න එක තේරුණු කට්ටිය. තේරුණා? 12 එක අභ්‍යාසයේ 3 වෙනි ගාන හරවන්න. 12යි එක අභ්‍යාසයේ 3 වෙනි ගාන ඉල්ලීමක් කරනවා ඉක්මන් කරන්න. වැඩ කරට මං සලකන්න ඕන පුතේ. වැඩ නොකරපු අයව තරහ වෙන්න එපා. ඒ කට්ටිය සමට සමා වෙන්න වැඩ කරපු ළමයි අහුවොත් අද දවසේම ප්‍රශ්න ඇහුවත් මට කියලා දෙන්න වෙනවා. අකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන ළමයින්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ කට්ටියන්ට අමාරු වෙන්නේ විභාගෙට ගියා. එතකොට තටමනවා මෙන්න මෙහෙම. විභාගයේ සාරාව ඉඳගෙන. දැන් අමාරු ප්‍රශ්න අහගන්න. දැන් ඇහුවොත් ගොඩ. මොකක්ද ඕන පුතේ? 3 වෙනි ගාන බලන්න. 1 මීටරයකින් චුටි මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. ඒක ඕනම කෙනෙක් දන්න. බලාගෙන ඉන්න. මේසයක දිග මීටර් 2කට වඩා සෙන්ටිමීටර් ක්‍රේ ප්‍රමාණයක් වැඩිලු. ඒ අනුව මේසේ දිග සෙන්ටිමීටර් වලින් ලැජ්ජයි. මේසයක දිග මීටර් 2ක් කියන්නේ සෙන්ටිමීටර් 200යිනේ. මේසයක දිග මීටර් 2කට වඩා කේ ප්‍රමාණයක් වැඩි. ඒ කියන්නේ 200 ධන කේ. අත උස්සන්න තේරුණු කට්ටිය. සෙන්ටිමීටර් බය නැතුව දාන්න සෙන්ටි අත උස්සන්න තේරුණු කට්ටිය. මරු. ඊනම් තව තියෙනවා මේක. මෙම මේසේ පළල දිගට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයි. ඒ අනුව පළල කේ අඩංගු පුතේ පළල මේකට වඩා සෙන්ටිමීටර් 50ක් අඩුයි. ඒ කියන්නේ 250ක් ගියාම කීයේ? 250ක් ගියාම කීයේ? 150 ධනකේ. මට නම් ලැජ්ජයි මේව හද. මහ ගොම් ප්‍රශ්න. පට්ට ලේසි. 12යි දෙක අභ්‍යාසයේ 4 වෙනි ගාන බලන්න ඔන්ලයින් දරුවොත් තීලන ගාන. 12යි දෙක අභ්‍යාසයේ 4 වෙනි ගාන. පාඩමක් ඉවරුණාට පස්සේ අමාරු ප්‍රශ්න ටික අහගන්න. මේව ලියා ගන්න. මහත්තයෝ මේව ලියාගෙන ගෙදර ගිහලා හදාන්න. මගේ මුණ බලන් ඉන්න නැතුව. අපරාධේ පුතේ ජීවිත. පුතේ අම්මලා පුදුම අමාරුවකින් කට්ටක් කාලා මේ පන්ති එවන්නේ. සල්ලි නෑ මේ දවස්වල. හරි අමාරු. එහෙම ඇවිල්ලත් ඔබ ඉගෙන ගන්නේ නැත්තම් ඔබ පට්ට පව්කාරයෙක්. පුළුවන් තරම් try කරන්න මේ වැඩ ටික හරියට කරගන්න. ඒ වගේම කවුරු හරි දරුවෙක්ට වල දෙන්න නැගිටින්. දෙන්න දෙපැත්තට වෙන නැත්තම් දෙන්න යවන ට්‍රාන්ස්ෆර් කරන එහාට මෙහාට. දෙන්න ගෑණි මිනිහා වගේ කතා කරන්නේ. පුතේ කාට හරි දරුවෙක්ට ඉගෙනීමේ රසය දැනුණොත් දැන් මේ විතුන්ලයි අක්කට අක්කා ඉගෙනීමේ රසය මන් දුන්නා. දැන් අනිවාර්යෙන් සුපිරියට වැඩ කරනවා ගණන් වලට ලොවෙත් ඒකක් දාන්න. විතුන්ලයි අක්කා. දැන් ඉගෙනීමේ රසය දැනිලා නැහැ. ඉගෙනීමේ රසය දැනුණු පුද්ගලයෝ
එහෙම මාර ආසාවෙන් ගණන් අහගන්න. බිනාරල එහෙම. ඒ රස එනිච්ච කට්ටිය. දැන් බිනාරල පවුලේ ડોක්ටර්ස් කෙනෙක් ඉන්නෝනේ. ආනන්ද ප්‍රභාසර්ගේ දුව. කොච්චරද ගැම්ම? මාර ගැම්මක් පුතා. පවුලකට ડોක්ටර් කෙනෙක් කියන්නේ මාර ගැම්මක් ඒ රසය විඳින්න. නැත්තම් යනකන් ඉඳලා මොකද්ද කියන්නේ? අනේ ඕක ගොන්තඩියක්. ඉගෙන ගත්තේ නැති ආවන්ට කියනවා. කොච්චර සල්ලි තිබුණත් ඉගෙන ගත්තේ නැති වුණොත් අර කතාව කියන. ගොනා. මීහරක. කවදාවත් ડોක්ටර් කෙනෙක්ට කියනවද මීහරක? අම්මෝ. එමුණොත් දත් ටික අනිත් පැත්තේ තියෙන. හරි. හරි. හතරවෙනි ගාන බලන්න. 12යි 2 අභ්‍යාසයේ හතරවෙනි ගාන. පහතදී ඇති එක් එක් ප්‍රකාශනයේ වචන වලින් විස්තර කරන්න. පහයි යට ප්‍රකාශනයේ මෙසේ වචනයෙන් විස්තර කරයි. ඒ වලින් දැක්වෙන අගේ පස් ගුණයට වඩා 8ක් අඩු. ඔව්. මේක මොන ක්‍රමෙන් ලිව්වත් කමක් නැහැ. මෙන්න මෙහෙම. පළවෙනි එක කියන්න. ඒ වලින් දැක්වෙන පදය අගය දෙගුණයට 8ක් එකතු වී ඇත. දැන් මෙහෙමයි. 2යි ධන 8නේ. මේකේ තියෙන වචනම වෙන්න ඕනේ නැහැ. ඒ නැමැති අගය දෙකෙන් ගුණ වී 8ක් එකතු වී ඇත. එහෙම ලිව්වනම් ඇති. එච්චරයි. ඊළඟ එක. කොහොම කියන්නේ? මේ කොහොම කියන්නේ මාත්‍යෝ? x කියන්නේ x වලින් දැක්වෙන අගය 3ෙන් ගුණ කොට 15ක් අඩු කොට ඇත. අත උස්සන්න තේරුණු කට්ටිය. ලැජ්ජයි අප්පා. හා තව එකක්. මේක කියන්න බලන්න පුළුවන් නම්. මේ කොහොම කියන්නේ? p නැමැති අගය 4ෙන් බෙදා 4ක් අඩු කොට ඇත. ලැජ්ජයි. තේරුණු කට්ටිය අත උස්සන්න. එහෙනම් ඒක එකක් දෙකක් ලියා ගන්න. ඉතුරු ඒවා ගෙදර ගිහලා හදා ගන්න. තා මොනවයි ඕන? ගෙදර ප්‍රශ්න හරි කමන්නේ අහන්න. මොකක්ද ඕන පුතේ? 12යි 2 අභ්‍යාසයේ කීවෙනි ගානද? එක ලේසි. බලා ගන්න 12යි 2 අභ්‍යාසයේ පළවෙනි ගාන පට්ට ලේසි පුතේ. පහතදී ඇති වගුව සම්පූර්ණ කරන්න. ඒ බෙදීම දෙක චුටි බලා ගන්න. ඒවනම් පට්ට ලේසි ප්‍රශ්න. ප්‍රකාශනයේ ඇති අඥාතය දෝනි හිනානංගි කියන්න බලන්න මේකේ තියෙන අඥාතය මොකක්ද? සිම්පල් ඒ අපුඩ ගන්න කෙල්ලට හයියේ. ප්‍රකාශනයේ පද කියන්නේ පුතේ අසරල් අහන් ඉඳහම් පුතේ. පද කියන්නේ පදයක් වෙන් වෙන්නේ ධන ලකුණකින්. හෝ ඍණ ලකුණකින්. මතක තියාගන්න දෝනි පදයක් වෙන් වෙන්නේ ධන ලකුණකින් හෝ ඍණ ලකුණකින්. එහෙනම් මෙතන පද කීයක් තියෙනවා? දෙකක් තියෙනවා. එකක් ඒ බෙදීම දෙක. අනිත් එක කීයද? 5. තේරුණායි? අසරල එහෙනම් ඊළඟ එක කියන්න බලන්න. ඊළඟ එක තියෙන්නේ මේක. p බෙදීම 4 ඍණ 8. මේකේ අඥාත පදය. අසරල් කියන්නේ අඥාතය මොකක්ද? p අපුඩයක් ගන්න. මට කියන්න මේකේ පද කීයක් තියනවද? ඇහෙන්නේ නැහැ. පද දෙකයි. මොකද්ද පද දෙක? එකක් p බෙදීම 4. අනිත් එක මොකද්ද? අත උස්සන්න තේරෙනවද? මක්ක සබ. ඒක ලේසි. සාමන හරි ප්‍රශ්නයක් තියෙනවා? 12යි 3 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ගාන. හරවන්න 12යි 3 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ගාන. වැඩ කරපු ළමයින්ට මේව තේරෙන්නේ. සමා වෙන්න වැඩ නොකරපු ළමයින්ට මේව තේරෙන්නේ නැහැ. ඒක ඉතින් ඔබගේ අඩුපාඩුවක්. මොකද මේ දෝනි මේ ලෝකේ ඔක්කොම වැඩ කරොත් ඔක්කොම ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා වෙනවනේ. එහෙම වුණොත් රටේ ඔක්කොම ડોක්ටර්ස්. ඒ නිසා ස්වභාධර්මයේ විසින් ටික දෙනෙක්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒක ස්වභාධර්මයේ කරන දෙයක් රමේ. පැහැදිලිද?
ටික දෙනෙක්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. උඹලා වැඩ කරන්න එපා. උඹලා පොල් කඩන්න ඕන. පින්වන්ත ළමයි ටිකට වැඩ කරන්න දෙන උන්ට ඔක්කොල ඉංජිනේර්ස්ලා කරන්නේ. ගෙදර වැඩ කරන්න හිතෙනවා නම් අන්න ඔබ පින්වන්ත ළමයි. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න හිතෙන්නේ නැත්නම් ඔබ පව්කාර ළමයි. කොච්චර ලස්සන වුණත් ඔබේ පව් තියෙනවා. සමහරු හිතන් ඉන්න පොත්ත සුදු වුණාම පින් කියලා නෑ. පොත්ත සුදු කියන්නේ පින් නෙමෙයි. ගෙදර ගිහිල්ලා වැඩ කරන්න හිතෙනවා නම් අන්න පින්. සබා ධර්මයේ විසින් ටික දෙනෙක්ට වැඩ කරන්න දෙන්නේ නෑ අයියේ. එහෙම වුණොත් ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ඉගෙන ගත්තොත් මොකෝ වෙන්නේ? නගර සභාවේ වැඩ කරන්න කුණු ටැක්ටරේ වැඩ කරන්න කට්ටිය නැති වෙනවා. මුළු නගරෙම ගඳ ගහන්න පටන් ගන්නවා. අයි ඔක්කොම උගත් මිනිස්සුනේ. පොල් කඩන්න කවුරුවත් නැති වෙනවා. ගහක නැගලා අතපාහ ඉන්න කවුරුවත් නැති වෙනවා. ඒවට තමයි ඔය වැඩ කරන්න නැති කට්ටිය ඉන්නේ. ඒව සබා ධර්මයේ විසින් හදන. මේ වෙනකොට ඔබේ ජොබ් එක මේ වෙනකොට උඩ ලියලා ඉවරයි. බිහන්දු වෙන්නේ මොකක්ද කියන එක උඩ ලියලා ඉවරයි. ඒ හින්දා වහාම ගෙදර වැඩ කරන්න. ගෙදර ගිහලා වැඩ කරන්න හිතෙනවා නම් ඔබ පින්. ඔබට පින් තියෙනවා. හරි. මෙන්න රෝමි ලක්කම් 3 12යි 3 අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝමි ලක්කම් 3. පොල් ගෙඩියක මිල රුපියල් x වලින් දැක්වේ. පොල් ගෙඩියක මිල රුපියල් x. කාල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් y. පොල් ගෙඩි 4යිලු 4යි x. කාල් කිලෝ 3යි 3යි y. ඔය දෙකේ එකතුව මාක්ක බං මේ ගානක් පොල් ගෙඩියක් x නම් ඒ වගේ හතරක් කීයේ 4යි මේ ගණන් අප්පා මොනවා සීනිද මොනවද කාල් කිලෝග්‍රෑම් එකක් y නම් කාල් කිලෝග්‍රෑම් 3ක් කීයේ 3යි y. එහෙනම් මුළු වියදම ගන්න ওই දෙක එකතු කරනවා මාක්ක පපා මිසුමිතව අත උසන්න මේක තේරුණු කට්ටිය මාරු සුපිරි ඔන්ලයින් දරුවෝ මේක තේරුණාද? හරි ඊළඟට ඉල්ලලා තියෙනවා 12යි 4 අභ්‍යාසයේ පළවෙනි ගාන. මේ අමාරු ප්‍රශ්න දරුවන්ට ඇති එක අපි අහගමු. 12යි 4 අභ්‍යාසයේ පළවෙනි ගාන එකක් හදන්න. මං හදන්න. ඔන්න බලන්න සර් හදනවා. 4යි x 5යි y 3යි x ධන 7 පිටිපැත්තේ නංගිලා දෙන්න බලාගෙන ඉන්න. ගිය සතියේ මම මේක ඉගෙනුවා. ඔයාලා ගිය සතියේ ආපු නැති ඉඳ දන්නේ නැහැ. පුතේ එක වගේ පද උඹලට පේනවද? මැනික එක වගේ පද පේනවද? ඔව් මොකක්ද එක වගේ පද? ඒ දෙන්න එක ළඟට ගන්න. අනික් කට්ටිය පැත්තකට ගිහිලා දාන්න. එක වගේ කට්ටිය එකතු වෙනවා. ධන 4ට ධන 3ක් එකතු වුණාම කීයේ? මෙතන ධනනේ තියෙන්නේ. ධන 4යි ධන 3යි කීයේ? ධන 7යි x. මේ දෙන්නේ කවදාවත් එකතු වෙනවද? නෑ උන් විජාතිය. එහෙනම් ඔච්චර. උත්තරේ ඔච්චර. උත්තරේ ඔච්චර. ඔය කවදාවත් විජාතිය පද එකතු වෙන්නේ නෑ. සජාතිය සති කියලා දුන්නා සජාතිය පද විතරයි එකතු වෙන්නේ. එයා ගන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සටහන් කරන්න. විජාතිය පද කවදාවත් එකතු වෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැන්සලෙන් හරි පුතේ මේව ලියා ගන්න නික. සුදු නෝනා, සුදු මහත්තයෝ. පැන්සලෙන් හරි මහත්තයෝ මේව ලියා ගන්න. ගෙදර ගිහිල්ලා මේ ගණන් ටික ගන්න පැටි. නැත්තම් පුතේ දුප්පතෙක් ලෙස ඉපදීම වැරදක් නෙවෙයි. හැබැයි ඔබ දුප්පතෙක් ලෙස මැරෙනවා නම් ඒක ඔබේ වැරදක්. කියන්නේ 12යි 4 අභ්‍යාසයේ දෙවෙනි ගාන. කවුරුත් හරවන්න 12යි 4 අභ්‍යාසයේ දෙවෙනි ගාන පොඩ්ඩක් බලාගන්න. 12යි 4 අභ්‍යාසයේ දෙවෙනි ගාන චොට්ටක් බලන්න. හරි. මං පළවෙනි ගාන හදනවා. ඒක නම් පට්ට ලේසි. සමචතුරස්‍රයක් තියෙන්නේ පුතේ. බලාගෙන ඉන්න. පැති ඔක්කොම සමානයි. මේක 2x නම් මේකත් 2x මේකත් 2x මේකත් 2x. පහත දැක්වෙන එක් එක් රූපයේ පරිමිතිය. ඒ ලැජ්ජයි. විතුම් පරිමිතිය කියන්නේ මොකක්ද?
ධෝනි පරිමිතිය කියන්නේ මොකක්ද? වටේ දිග. පරිමිතිය කියන්නේ මොකක්ද? එහෙනම් මේ ඔක්කොම මොකක්ද කරන්න ඕන? 2යි 2යි 4යි උත්තරය 8යි x. මේ ගණන් අවශ්‍ය කට්ටිය ඕනනම් ලියා ගන්න. මම පටපට ගාලා ගණන් දෙක තුනක් හදලා තේරුම් කරලා දෙන්නම්. ඔක්කොම හදන්නේ නැහැ. දෙක තුනක් හදලා පෙන්නන්න. මෙන්න දෙවෙනි ගාන. මේක 2යි y මේක 3යි x. ටුටි. මේක 3යි x නම් මේකත් කීයේ? මේක 2යි y නම් මේකත් කීයේ? එහෙනම් පුතේ එකතු කරමු. හා 3යි x 3යි x 6යි x දාන 2යි 2 මේ ගණන් ඉතුරු ටික කරගන්න පුළුවන් නේ. හරි. ඊළඟට මිශ්‍ර අභ්‍යාස මොනවා හරි අමාරු ප්‍රශ්න තියෙනවා. ඕකේ. 12යි 5 අභ්‍යාස කීයේ? තව ගානක් ඉල්ලනවා. 12යි 5 අභ්‍යාස. පළවෙනි ගානද? ලේසියිනේ. දෙවෙනි ගාන. පළවෙනි ගානේ දෙවෙනි ගාන. රයිට්. 12යි 5 අභ්‍යාසයේ පළවෙනි ගානේ දෙවෙනි ගාන. පහ වාරයක් a ඍණ 3. a සමානයි 4 නම්. ටුටි බලාගෙන ඉන්න. a සමානයි 4 නම් උත්තරයක් ගන්න. ලැජ්ජයි. ඒ වෙනුවට දාන්න 4. හතරෙන් 3ක් ගියාම කීයේ? 1යි. ගුණ කිරීම 5 වරක් 1. මේ ගණන් අනේ අම්මි ඕන්න ලියා ගන්න. ඔයාලටත් ඕන මේ කරපු නැති කට්ටිය ඕන්න ලියා ගන්න. කවදා හරි දවසක ඔබට මේක ඕන වෙයි. හරි. තාම මොකක්ද ඕනේ? පුතා මොකක්ද අර මිශ්‍ර අභ්‍යාස ගානක්? තුන්වෙනි ගාන. මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි ගාන චුට්ටක් බලන්න. පහත දී ඇති එක් එක් ප්‍රකාශනයේ වචනෙන් විස්තර කරන්න. ඒකනේ. ඒක නම් ලේසි. පහත දී ඇති එක් මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි ගාන. මෙන්න මේක. 8 දාන y බෙදීම 2. මේක වචනෙන් විස්තර කරන්න. ලැජ්ජයි. මොකද කියන්නේ? y ඇති අගය 2න් බෙදා 8ක් එකතු කරයි. මේ ගණන් දාප්පා. ඔයාලට තියෙන චූටි බයක් තියෙන බය වෙන්න එපා. හරි. නැත්තම් මෙහෙම කරන්න. y 2න් බෙදා 8ට එකතු කරයි. දැන් මෙන්න මෙහෙම තිබුණා. දැන් මේකේ තියෙනවා 16 ඍණ a බෙදීම 3. මේක ලියන්නේ මෙහෙමයි. බලන්න. මේක වචනයෙන් විස්තර කරන්න ඕන. a නැමැති අගය 3න් බෙදා 16න් අඩු කරයි. a නැමැති සංඛ්‍යාව 3න් බෙදා 16න් අඩු කරයි. ලියා ගන්න. අවශ්‍ය නම් ලියා ගන්න. තා ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් අහන්න. 12යි 4 අභ්‍යාස 2. අපෝ ලේසි. දෙකේ කීයද අවසාන? මේ මෙන්න මේකත් අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා. ඒකට 12යි 4 අභ්‍යාසයේ දෙවෙනි ගානේ අවසාන එක පස්වෙනි එක. මෙන්න බලන්න. මෙන්න මේ වගේ රූප සටහනක් තියෙනවා. වැඩ කරපු ළමයින්ට අහු වෙලා ඇති.
x දාන 4යි y දාන 1යි මේකේ පරිමිතිය හොයන්න කොහොම හොයන්නේ ආපදේ ඔව් කියන්න බලන්න කවුරුද කරන්නේ ඒයි අවසාන නිවේදනය ඔබ 4 දෙනාටම දෙන්න වැඩ කරන්න බැරි නම් පන්තියෙන් එපා මම සල්ලි අදහන්නේ නැහැ මම සල්ලි දශමයකටවත් ගණන් ගන්න නැති කෙනෙක් මගේ පන්ති අංකයක විනයක් නැත්තම් ඔබ පන්තියෙන් එපා ඔයාලා ඇවිල්ලා බලන්න මගේ 11 වසර පන්තියටවත් මීන් ගාන සද්දයක් නැහැ උගන්නන්නේ කොණ්ඩේ තඹ කරපු කරාබු දාපු මිනිස්සු මගේ පන්ති වල නැහැ ඉන්න දෙන්නෙත් නැහැ විනයක් නැති වෙච්ච එක තමයි මේ රටට උනේ මේ රටට වෙලා තියෙන විනයක් නැතිකම සර් කෙනෙක් උගන්වනකොට ඔබ කතා කරනවා නම් එතන විනයක් නැහැ ඔබට මං ගැලපෙන්නේ නැහැ ඕනම ගුරුවරයෙක් හොයාගෙන ඔබට යන්න පුළුවන් අපි සහයෝගයෙන් වැඩ කරමු මගේ පන්ති අපි මේ හිනස්සවලා සර් මෙතන බල්ටි ගහනවා එහෙම පෞරුෂයක් ඕනේ නැහැ කරන දේ අපි හරියට කරමු පුතේ චුට්ටක් හරි හරියට කරමු අහන් ඉන්න මෙතන පුතේ ඔන්න බලන්න මේක ලස්සනට කියලා දෙන්න පුළුවන් බලාගෙන මෙන්න මේ ඉරටු කෑල්ල ගලවලා මම මෙතනින් හයි කරනවා මේ ඉරටු කෑල්ල ගලවලා මෙතනින් හයි කරනවා එතකොට මේ ටික නැහැ එතකොට ඔබට පේන ඍජු කෝණාශ්‍රයන්නේ පේනවද එහෙනම් පුතේ ඇත්තටම තියෙන්නේ මේ වගේ දෙකකුයි මේ වගේ දෙකකුයිනේ ඇත්තටම තියෙන්නේ මේ වගේ දෙකකුයි මේ වගේ දෙකකුයි නේද පුතේ එහෙනම් කරමු හා මේන් දෙකක් කියන්නකෝ 2x ධනාට මේන් දෙකක් කියන්න 2y ධන මේක දෙකෙන් ගුණ කරාම 2y මේකද 2y ධන 2 දැන් එකතු කරමු හා 2x ධන 2y 8යි 2 එකතු වුණාම කීයද ඔන්න උත්තරේ ලැජ්ජයි එයා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න අවසාන ප්‍රශ්නයක් තව ඉල්ලීමක් කරනවා 12යි 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. පැන්සල් 12ක් ඇති පැන්සල් පෙට්ටියක මිල රුපියල් x වේ. එනම 12යි 2 අභ්‍යාසයේ දෙවෙනි ගානේ ප්‍රෝම ඉලක්කම් 3. 149 පිටුවේ 12යි 2 අභ්‍යාසයේ ළමයින්ට අද ප්‍රශ්න වැඩි නේ ගොඩාක් තියෙනවා. ප්‍රශ්න වැඩි කියන්නේ කට්ටිය වැඩ කරලා. හොඳයි ඒක. ගොඩාක් හොඳයි. එහෙම තමයි ඕන. බලාගෙන. 12යි 2 අභ්‍යාසයේ දෙවෙනි ගානේ රෝම ඉලක්කම් 3. ගොඩනැගිල්ලක උස එහි දිගෙන් භාගයක දිගට වඩා මීටර් 5කින් අඩුයි. එහි දිග මීටර් L නම් උස දැක්වීමට අනේ අම්මේ ලැජ්ජ. ගොඩනැගිල්ලක උස දිගෙන් භාගය කියන්නේ L බෙදීම 2නේ. දිග L නම් ඒකෙන් භාගය කියන්නේ L බෙදීම 2. භාගයකට වඩා මීටර් 5කින් අඩුයි. අඩුයි කියන්නේ මොකද්ද කරන්නේ? 5ක් අඩු කර. දැක්දයි යන්නේ. කොනුත් ඇති දැන් ඇති. හරි. ලියන්න අලුත් පාඩම. ස්කන්ධය. අම්මෝ ඇති අලුත් පිටකින් පටන් ගන්න. කටත් රිදෙනවා. අද ගොඩාක් අමාරු ප්‍රශ්න අහගත්ත ළමයි ගොඩාක් හොඳයි. එහෙම තමයි වෙන්න ඕන. ඕන තරම් අහන්න මම උදව් කරනවා. ලියන්න පාඩම ස්කන්ධය. ලියන මාතෘකාව ස්කන්ධය. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. ඒක පුරුදු වෙන්න.
සනුනිට මං ඇහෙනවද? ස්කන්ධ පාඩම ලියන්න පුතේ අනිවාර්යෙන් ඉරි දෙකක් අහගන්න ප්‍රධාන මාතෘකාව. ස්කන්ධය. පුතේ ස්කන්ධයට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? ස්කන්ධයට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? mass. ඒ නිසා ස්කන්ධය සඳහා භාවිතා කරන සංකේතය මොකක්ද? සිම්පල් එමුත් ගන්නවා කැපිටල් එමුත් ගන්නවා. ආන් ලියා ගන්න. කැපිටල් සිම්පල් එම් දාන්න. ස්කන්ධය සඳහා අපි භාවිතා කරන සංකේතය සිම්පල් එම්. ඉස්සරහින් ලියා ගන්න ඉංග්‍රීසියෙන් කියන්නේ mass. ඒ නිසා සිම්පල් එම් අකුර පාවිච්චි කරනවා. ස්කන්ධය. ඔය වචන ඔය සංකේත එහෙම පුවේ තියෙනවා. එම් අකුර භාවිතා කරන්න ස්කන්ධයට. හරිද? හරි. අපි කරන්න පුතේ පැය දෙකෙම උගන්නන එක. තවත් පන්ති තියෙනවා. පැය දෙකේ පන්තියේ පැය භාගයක් ඉන්ටර්වල් දෙන්න. අපි ඉන්ටර්වල් දෙන්නේ නැහැ. අහිංසක දෙමාපියන්ගේ සල්ලි වලින් උපරිම සාධාරණයක් කරනවා. පැය දෙකම උගන්නනවා සුපිරියට. ආගෙන. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියන මාත් එක්ක පොඩි කතාවක් කරන්න තියෙනවා. කොන්ද කෙලින් තියාගන්න සිංහ පැටව. සිංහ පැටව. කො බලන්න. right. පුතේ. මොකද්ද මේ ස්කන්ධය කියන්නේ? කල්පනා කළ කියන්නේ ස්කන්ධය කියන්නේ මොකක්ද? බර. වැරදි. විනාර ස්කන්ධය කියන්නේ මොකක්ද? විතම් ස්කන්ධය කියන්නේ මොකක්ද? very good. අපුඩයක් ගන්න අපේ දෝනිට හයිය. ආගිනේ. පුතේ. ඔබට විද්‍යාව උගන්වන ගුරුවරයෙක්ගෙන් අහන්න. ස්කන්ධය සහ බර කියන්නේ දෙකක්ද කියලා. ඇත්තටම දෙකක්. ස්කන්ධය කියන්නේ එකක්, බර කියන්නේ එකක්. ඕක නිරවුල් කරගන්න තියෙන හොඳම කෙනා තමයි විද්‍යා ගුරුවරයා. මට වැඩිය හොඳට ඕක නිරවුල් කළ දෙනවා. ලබන සතියේදී ඔබේ විද්‍යා ගුරුවරයෙක්ගෙන් අහන්න. සර් ස්කන්ධය කියන්නේ මොකද්ද, බර කියන්නේ මොකද්ද කියලා සර්ගෙන් අහන්න. ආනන්ද ප්‍රභාස් සර් කෙනෙක් නිරංග සර් කෙනෙක් අහගෙන ඉන්න. හරි. පුතේ. ස්කන්ධය කියන්නේ කිසියම් වස්තුවක් තුල අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද පුතේ? කිසියම් වස්තුවක් තුල අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. කියන්නේ මොකද? කිසියම් වස්තුවක් තුල අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. පැහැදිලිද? ඕක විද්‍යාවේදී උගන්වන්නේ කිසියම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. පදාර්ථ කියන එක ගණිතයේදී අර්ථ දැක්වෙන්නේ නැති නිසා අපි කියන්නේ කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. එතකොට සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මලා යනෝනේ මල්ලි කිරන්න කියලා. එතකොට බලන්නේ මල්ලිගේ කිලෝග්‍රෑම් ප්‍රමාණයෙන්. සර් කියනවනේ ස්කන්ධය කියන්නේ බර නෙවෙයි කියලා. එතකොට මේ අම්මලා බලන්න මේ අම්මලා මේ මනින්නේ බරද ස්කන්ධය? ඇත්තටම අම්මලා මනින්නේ බර. ඒක ස්කන්ධය කළා පේනෝ. මොකෙන්ද? තරාදී. පැහැදිලිද? ඇත්තටම එතන මනින්නේ බර. ඒක තාම පුතාලට තේරෙන්නේ නැහැ. බර ස්කන්ධය කියන්නේ දෙකක්. පැහැදිලිද? ඒ ගැන වැඩි හිතන්න එපා. එහෙනම් මට කියන්න ස්කන්ධය මැනීම සඳහා භාවිතා කරන අපි ගන්න ඒකක මොනවද? කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම්. very good. ඔච්චරයි තියෙන්නේ. අපේ සිලබස් එකට ඔච්චරයි තියෙන්නේ. මෙට්‍රික් ටොන්. very good. මෙට්‍රික් ටොන්. මිලිග්‍රෑම් තියෙනවා, ග්‍රෑම් තියෙනවා, කිලෝග්‍රෑම් තියෙනවා, මෙට්‍රික් ටොන් තියෙනවා. ඔච්චරයි. නමුත් ඔබ උසස් පෙළ භෞතික විද්‍යාව හැදෑරුවොත් උසස් පෙළට ගියොත් තව තියෙනවා. ඩෙසි, සෙන්ට්‍රි, මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ,
femto atto. ඔයාලා ඒ ගැන වැඩි හිතන්න එපා. ඔබ උසස් පෙළ ඉගෙන ගන්නකොට ඔය ඉගෙන ගන්න වෙනවා. ඩෙසිග්‍රෑම්, මිලිග්‍රෑම්, නැනෝග්‍රෑම්, මයික්‍රෝග්‍රෑම්, නැනෝ පිකෝග්‍රෑම්, නැනෝ පිකෝ පෙම්ටෝ ඇටෝ. දැන් දැනට තියෙන්නේ නැනෝ තාක්ෂණය. නැනෝ තාක්ෂණයනේ. මතක තියාගන්න විද්‍යාඥයෝ අදහසක් පළ කළා තියෙනවා මෙහෙම. කවදා හරි දවසක ඩෙසිසෙන්ටි මිලිමයික්‍රෝ නැනෝ පිකෝ පෙම්ටෝ ඇටෝ ඇටෝ කියන තාක්ෂණය හොයාගත්තොත් ඇටෝ වලින් තාක්ෂණය හොයාගත්තොත් මට පුළුවන් මෙතන ඉන්න ගමන් මගේ ගෙදරත් වැඩ පළ කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ අංශු ගිහිල්ලා එතන තැම්පත් වෙනවා. මැරෙන්නේ නැහැ. මම මෙතන උගන්වනවා. එතනත් මම්ම උගන්වනවා. වෙන පන්ති එකත් මම්ම උගන්වනවා. එතකොට පන්ති පහක මම උගන්වනවා. එක වෙලාව. ඒක තාම හොයාගෙන නැහැ. ඒ ඉන්න හොඳයි. බය වෙන්න එපා. හොඳයි. මේ භූතේ නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. හා. හරිනේ. නැත්තම් බය වෙලා දුවා. පුතු අම්මෝ භූතෙක් ඇවිල්ලා. හරිනේ. ඒක කරන්නේ මෙහෙමයි. මැෂින් එකකට ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙන මැෂින් එක. මේ මැෂින් එක ඇතුළට මම යනවා. ගියාට පස්සේ අතනත් මගේම ෆොටෝකොපි එතන වදිනවා. මේ මැෂින් එකෙත් එතන ඉන්නවා. එයා එළියට එනවා මාත් එළියට එනවා. මම මෙහෙම ගන්නනවා එයා එහෙම. ඒක මට එච්චර පැහැදිලි කිරීමක් කරන්න බෑ. මම විද්‍යාඥයෙක් නෙවෙයි. මම එතන මම අර කියවපු ආටිකල් එකේ ඒ වගේ සඳහනක් තමයි තිබුණේ. තාම ඉතින් එච්චර ලොකු තාක්ෂණයක් අපිට තාම ඉන්නේ නැනෝ තාක්ෂණ. තව යන්න තියෙනවා ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ පෙම්ටෝ ඇටෝ. තව හතරක් විතර පයින්න තියෙනවා. එතකොට ඔයාලා ආච්චිලා වෙලා. ඕක හොයා ගන්නකොට ඔයාලගේ ළමයින්ටත් ළමයි ඉන්නවා. ඈ ඔයාලගේ ළමයින්ටත් ළමයි. එතකොට ඔහෙලා දත් හැලීලා. ඇරමිටියෙන් යනකම්. අනේ කොල්ලෝ අපිට ඒ කාලේ අපි උද්‍යංගශලට කිව්වන්නේ නැනෝ පිකෝ පෙම්ටෝ ඇටෝ. හරිනේ. ඒ ගැන වැඩි හිතන්න එපා. අපිට අපේ සිලබස් එකේ තියෙන්නේ මොනවද? මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මෙට්‍රික් ටන්. තේරුණාද? ලියන්න මෙහෙම. ස්කන්ධය යනු කුමක්ද? ප්‍රශ්නයක් ලියන්න. ස්කන්ධය යනු කුමක්ද? ස්කන්ධය යනු කුමක්ද? ස්කන්ධය යනු කුමක්ද? හරි. ස්කන්ධය යනු කුමක්ද? ලියන්න. යටි ලියන්න වෙනම ඡේදකි. නැතුව වෙන පාටක් ගන්න. මේ පාට නැතුව වෙනත් පාටක් ගන්න. කිසියම් වස්තුවක අඩංගු කිසියම් වස්තුවක අඩංගු කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධය ලෙස අර්ථ දැක්වේ. ස්කන්ධය ලෙස අර්ථ දැක්වේ. කිසියම් වස්තුවකට අනුගු ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධය ලෙස අර්ථ දැක්වේ. ස්කන්ධය ලෙස අර්ථ දැක්වේ. අර්ථ දැක්වේ. හරි. එහෙනම් ඔන්න ස්කන්ධය කියන්නේ මොකද්ද පුතේ? කියන්නේ කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. කියන්න පුතේ. කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. හරි. ස්කන්ධය මනින ඒකක යටින් ලියන්න මෙහෙම. ස්කන්ධය මැනීම සඳහා ලියන්න. ස්කන්ධය මැනීම සඳහා ස්කන්ධය මැනීම සඳහා ස්කන්ධය මැනීම සඳහා අප විශ්ව නිර්දේශය තුළ
ස්කන්ධය මැනීම සඳහා අප විෂය නිර්දේශය තුළ එකිනෙකට වෙනස් ඒකක ස්කන්ධය මැනීම සඳහා අප විෂය නිර්දේශය තුළ එකිනෙකට වෙනස් ඒකක කීයක් තියෙනවද? 4ක් අධ්‍යයනය කිරීමට ඇත. 4ක් අධ්‍යයනය කිරීමට ඇත. 4ක් අධ්‍යයනය කිරීමට ඇත. 4ක් අධ්‍යයනය කිරීමට ඇත. මොනවද පුතේ කියමු බලන්න. ඔව් චූටි මේක කවුද? මිලිග්‍රෑම් සිම්පල් හරි. ඊළඟට ග්‍රෑම් ඊළඟට kg මෙට්‍රික් ටන් වලට mt ද t ද? t සිම්පල් t කියන්නේ මේ මොනවද? මිලිග්‍රෑම් මේක ග්‍රෑම් මේක කිලෝග්‍රෑම් මේක මෙට්‍රික් ටන්. ආන් ලියාගන්න ස්කන්ධ මයින එකක 4. හරි ඉක්මන් කරන්න. ස්කන්ධ මනින ඒකක 4 මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන්. හරිද? මෙට්‍රික් ටන්. හරි. මැනීම සඳහා භාවිතා කරන ප්‍රබලම ඒකක 4ක් තමයි තියෙන්නේ. හරි. මේ චුටි මට කල්පනා කරලා කියන්න ඇයි මේ ඒකක 4ක්? හතරයි. දැන් මොලේ තියෙන ළමයට තේරෙන්න ඕන ස්කන්ධ මනින්න ඒකක එකක් තිබුණම ඇතිනේ. ස්කන්ධ මනින්න ඒකක එකක් තිබුණම තරක් ඕනේ නෑනේ. ඔව් පුතේ. නිකමට හිතන්න ටෝල් පෙත්තක වගේ ස්කන්ධය මොනවකින්ද මනින්නේ? මෙට්‍රික් ටන් බුදුවම්මේ. පැනඩෝල් පෙත්තක එහෙම බලන්නේ පුතේ මිලිග්‍රෑම් වලින්. පුතාලා දන්නවද පැනඩෝල් පෙත්තක කීයද තියෙන්නේ කියලා? 500යි. මිලිග්‍රෑම් 500 පැනඩෝල් පෙතිත් තියෙනවා 250ක් තියෙනවා. ඊළඟට මට කියන්න මාළු කූරෙයියෙක්ගේ වගේ බලන්න. ග්‍රෑම් වලිනුත් පුළුවන් කිලෝග්‍රෑම් වලිනුත් පුළුවන්. හරි. හරි. ඊළඟට කියන්න මේ අලියෙක්ගේ වගේ බර. ටොන් වලිනුත් පුළුවන් කිලෝග්‍රෑම් වලිනුත් පුළුවන්. නිල් තල් මහෙක්ගේ බර. නිල් තල් මහෙක්ට පුළුවන්ලු උගේ දිව අලියෙක්ගේ ස්කන්ධයට සමාන දිව විතරයි. ඇතිනේ සයිස් එහා ගන්න ඕනේ. නිල් මහෙට වුණොත් මැරෙනවද කියලා. හරිද? අලියෙක්ගේ බරට දිව සමාන නම් මගෙන් අහන්න එපා නිල් තල් මහෙ කොච්චර ලොකුද කියලා. ඒ තරම් ලොකු. මේ හෝල් එකටත් වැඩිය ලොකු. හරිනේ? මුහුදේ ඉන්න ලොකුම සතා. හරිනේ? හරි. එහෙනම් මතක තියාගන්න සුදු මහත්තයෝ ආගෙන ඉන්න. මේ ඒකක 4ක් දීලා තියෙන්නේ ඇයි? විවිධ අවස්ථාවල ගැළපෙන පරිදි පාවිච්චි කරන්න. සමහරු ගොංකමට
පැනඩෝල් වල ස්කන්ධය මනිනවා මෙට්‍රික් ටොන් වලින්. ගැලපෙනවද? අන්න ඒකයි කියන්නේ ගැලපෙන තැනට ගැලපෙන ඒකකේ දාන්න ඕන. අර ඔකට අපේ මුතු මිත්ත මොකද්ද කියන්නේ? තැනේ හැටියට ඇනේ ගහනවා කියන්නේ ඕක. මොකද්ද? තැනේ හැටියට ඇනේ ගන්න. හා ලියා ගන්න ඕන. නෑ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරිද? හරි. එහෙනම් ලියන්න. ලියන්න. ස්කන්ධය මැනීම සඳහා ලියන්න මෙහෙම. ස්කන්ධය මැනීම සඳහා ස්කන්ධය මැනීම සඳහා එකිනෙකට වෙනස් ඒකක එකිනෙකට වෙනස් ඒකක එකිනෙකට වෙනස් ඒකක භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් එකක භාවිතා කරන්නේ සුදුසුම අවස්ථාවක සුදුසු ලෙස පාවිච්චි කිරීමටයි. 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 මෙට්‍රික් ටොන් වලට අනිවාර්යෙන් සිම්පල් T කැපිටල් පාවිච්චි කරන්නේ නැහැ. සුදුසුම අවස්ථාවක සුදුසුම ලෙස පාවිච්චි කිරීමට. හරි. හරි. උදාහරණයක් ලියන්න. පුතේ මම දෙන්නම් මේ ස්කන්ධ ටික. එකකේ. හරිද? ටිකක් පුතාලා ඉස්සරහින් ලියන්න ගැලපෙන ඒකකේ. ලියන්න. අංක 1. පැනඩෝල් පෙත්තක ස්කන්ධය. ඉස්සරහින් ලියන්න මොනවද ගැලපෙන්නේ ඒකකේ? පැනඩෝල් පෙත්තක ස්කන්ධය. පැනඩෝල් පෙත්තක ස්කන්ධය. පැනඩෝල් පෙත්තක ස්කන්ධය. ඕ මිලිග්‍රෑම්ද ග්‍රෑම්ද ඒ ටික දාන්න. මොකද්ද ගැලපෙන්නේ? මිලිග්‍රෑම්. ඉස්සරහින් දාන්න ඒකකේ. පැනඩෝල් පෙත්තකට ගැලපෙන්නේ මිලිග්‍රෑම්. තැනට ඕන විදියට සුදුසු එක ගන්නවා. ඊළඟට පාන් ගෙඩියක ස්කන්ධය. පාන් ගෙඩියක ස්කන්ධය. පාන් ගෙඩියක ස්කන්ධය. මොනවද හොඳ? ඔව් ග්‍රෑම් හොඳයි. පාන් ගෙඩියක ස්කන්ධය. කිලෝග්‍රෑම්. පාන් ගෙඩියක ස්කන්ධය. ග්‍රෑම් හොඳයි. පාන් ගෙඩියක ස්කන්ධය. ඊළඟට මේ තුන්වෙනි එක. මිනිසෙකුගේ ස්කන්ධය. මිනිසෙකුගේ ස්කන්ධය.
මිනිසෙකුගේ ස්කන්ධය කීයද දන්නේ? ටොන් බෑ කිලෝග්‍රෑම්. ත්‍රිමාණි නාලිය කියලා හිතුවා. මිනිසෙකුගේ ස්කන්ධයට මොකද්ද ගැලපෙන්නේ? කිලෝග්‍රෑම් හොඳයි. ජෝසප් ටොන් වලින් මනින්න බෑ මිනිස්සු. ඊළඟට නිල් තල් මසෙකුගේ ස්කන්ධය. නිල් තල් මසෙකුගේ ස්කන්ධය. ඉක්මන් කරා. නිල් තල් මසෙක් මොකද්ද? මෙට්‍රික් ටොන්. දැන් ඔබට පේනවා තැනේ හැටියට ඇනේ ගහනවා කියන්නේ මොකද්ද කියන එක දැන් ඔබට පැහැදිලි. තේරෙනවද පුතේ? ගැළපෙන පරිදි ගැළපෙන එකකේ දාන්න ඕන. බේත් පෙත්තක ස්කන්ධය මනින්න කිලෝග්‍රෑම් දැම්මොත් එතන පොඩි නූගත්කමක් තියෙනවා. මනින්න බැරුව නෙවෙයි. ධෝනි මනින්න බැරුව නෙවෙයි නූගත්කම තියෙන්නේ. කිලෝග්‍රෑම් වලින් බේත් පෙත්තක් මනින්න පුළුවන්. ගැළපෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඊළඟට ලියන්න මාතෘකාව. ස්කන්ධ අතර ඇති සම්බන්ධතා. මනින ඒකක අතර ඇති සම්බන්ධතා. එකක අතර ඇති හරි. ස්කන්ධ මනින ඒකක අතර ඇති සම්බන්ධතා. මාතෘකාව ලියන්න. ස්කන්ධ මනින ඒකක අතර ඇති සම්බන්ධතා. හරි. බලාගෙන. හරි. බලාගෙන. සුදු පෑන පැත්තකින් තියන්න. මේක තේරුම් ගත්තොත් ඕනම ගේමක් ගහන්න පුළුවන්. සුදු නෝනා පෑන පැත්තකින් තියන්න. ස්කන්ධ මනින ඒකක අතර ඇති සම්බන්ධතා. බලාගන්න. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයද? 10යි 100යි ඔන්ලයින් දරුවෝ දාන්න බලන්න. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයද? 10යි 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 පුතේ ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. ඔන්න අද දැනගත්ත හොඳම කරුණ. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. මිලිග්‍රෑම් 500 ටැබ්ලට් එහෙම තියෙයි. පැනඩෝල් පෙත්තක් 500යි. එතකොටම තේරෙන්නේ නැහැ. ගොන්කමට. ඊළඟට කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයද? කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයද? 1000යි. ඔන්න දෙවෙනි සම්බන්ධතාවය. ඊළඟට කියනවා බලන්න මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් කීයද? 1000යි. මෙට්‍රික් ටන් එකකටත් කිලෝග්‍රෑම් 1000යි. ඒ හින්දා මේව වරදින්නේ නැහැ. ඔක්කොම 1000. තේරුණාද? එහෙනම් මට කට ඇරලා කියන්න සුදු නෝනා. සුදු නෝනා මට කට ඇරලා කියන්න. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයද? ඇහෙන්නේ නැහැනේ. 1000යි. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයද? 1000යි. මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් කීයද? 1000යි. එහෙනම් හැම තිස්සෙම තියෙන්නේ 1000යි 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 1000යි. නාමි අනිවාර්ය. තේනාද? වැදගත්ද නැද්ද? තා පොඩි රහසක් කියන්නද? ඒයි ලියන්න එපා. තව රහසක් කියන්න. මේක උගන්වන්නේ 7 ශ්‍රේණියේ. බෙදලා තියෙන සිලබස් එකේ ඔහොමයි. මේක උගන්වන්නේ 6 ශ්‍රේණියේ. මේක උගන්වන්නේ 8 ශ්‍රේණියේ. ඒ විදියට බෙදලා තියෙන්නේ. අන්න ඒකත් ලියාගන්න. ඉක්මන් කරන්න. ශ්‍රේණි වලට බෙදලා තියෙන්නේ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
මාතෘකාව ස්කන්ධ ඒකක අතර ඇති සම්බන්ධතා. හරි. මේ තුන ලියාගත්තද පුතේ? ලියාගත්තද? මේ පළවෙනි එක උගන්වන්නේ 7 ශ්‍රේණියේ. ඔයාලා මේ දැන් ඉගෙන ගන්න. මෙයා ඉගෙන ගත්තේ මතකද 6 ශ්‍රේණියේදී. hina නංගිට මතකද දන්නේ? මෙයාට කියන්නේ 8 ශ්‍රේණියේ. මෙයා ඉගෙන ගන්න කීයද? ඉහළ ශ්‍රේණියේ. හරි. එහෙනම් ලියන්න මෙහෙම යටින් ලියන්න. කළු පෑනකින් වගේ විශේෂ නෝට් එකක් ලියා ගන්න. කළු පෑනකින් වගේ ලියන්න විශේෂ නෝට් එකක්. ලියන්න. විශේෂ නෝට් එකක් ලියා ගන්න මෙහෙම. හරි. ලියන්න. හත ශ්‍රේණියේ විෂය නිර්දේශය අනුව හත ශ්‍රේණියේ විෂය නිර්දේශය අනුව හත ශ්‍රේණියේ විෂය ලියන්න. හත ශ්‍රේණියේ විෂය නිර්දේශය අනුව හත ශ්‍රේණියේ විෂය නිර්දේශය අනුව අපහට අධ්‍යයනය කිරීමට ඇත්තේ හත ශ්‍රේණියේ විෂය නිර්දේශය අනුව අපහට අධ්‍යයනය කිරීමට ඇත්තේ අපහට අධ්‍යයනය කිරීමට ඇත්තේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් අතර ඇති සම්බන්ධතාවය අපහට අධ්‍යයනය කිරීමට ඇත්තේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් අතර ඇති අප විෂය නිර්දේශය තුළ අධ්‍යයනය කිරීමට ඇත්තේ අප විෂය නිර්දේශය අනුව අධ්‍යයනය කිරීම නැත්තේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් අතර සම්බන්ධතාවයයි. 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 හරි. පුතේ. එහෙනම් පොඩකින් අපේ සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද පැටියෝ? ග්‍රෑම් සහ මිලිග්‍රෑම්. මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ග්‍රෑම් සහ මිලිග්‍රෑම්. තේරුණාද? හරි. දැන් පුතේ ලියන්න සුපිරි මාතෘකාවක්. ඕක තමයි අද දවසේ වැදගත් මාතෘකාව. අදින් පස්සේ මේ මෙතනින් පස්සේ තියෙන ගණන්. මෙච්චර වෙලා තිබුණේ තියරි ටික ඉගෙනුවා. දැන් ඔන ගණන් ටිකට බැස්. ලියන්න. ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් මාතෘකාව ලියන්න. ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් මිලිග්‍රෑම් බවට පත් කිරීම. ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක්
මිලිග්‍රෑම් බවට පත් කිරීම. ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් මිලිග්‍රෑම් බවට පත් කිරීම. හරිද? හරි. සියලු දෙනා පෑම් පැත්තකින් තියන්න. ආයේ සුපිරියටම ගන්නනවා. පුතේ. සියලුම දෙනා පෑම් පැත්තකින් තියන්න පොත් වහන්න. මමනේ කියන්නේ. සියලුම දෙනා පොත් වහන්න පොත් අරන් හිටියොත් තමයි ලියන්න හිතේ. පොත් වහන්න නියමටම කියලා දෙනවා. මෙන්න මේ මම කියන දේ අහන් හිටියත් ඇති. අහන් හිටියත් ඇති. පෑන පැත්තකින් තියන්න. චුටි. පෑන පැත්තකින් තියන්න. පුතේ මොලේ තියෙන ළමයෙක් මට කල්පනා කරලා කියන්න. ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් කීයද? දැන් ඇහෙන්නේ නැහැ. 1000යි නේද? එතකොට මේ එක මොකක් වෙලාද 1000 හැදුනේ? ಗುಣ වෙලා very good. කීයෙන්ද? 1000. එතකොට පුතාලා කල්පනා කරන්න ඕන විතුන් ග්‍රෑම් එක කියන එක 1000න් ගුණ වුණාමනේ මිලිග්‍රෑම් වෙන්නේ නේ. එහෙනම් බලමු. එක ගුණ කිරීම 1000. 1000යි මිලිග්‍රෑම්. ඔන්න රටාව තේරෙනව නම් සුපිරි. මම දැන් මෙතන පොඩි රටාවක් ලියනවා. රටාව තේරෙනව නම් සුපිරි. හරි. ග්‍රෑම් 2යි කියන්නේ කීයද? පුළුවන් නම් කියනවා. කීයද? ඔව්. 2 වැඩි කිරීම 1000. කීයද? 2000. 3යි කියන්නේ 3 වැඩි කිරීම 1000. කීයේ? 3000. 4යි කියන්නේ 4 වැඩි කිරීම 1000. කීයේ? 4000. එතකොට පුතාට මොකක් හරි රහසක් පේනවද? මොකක්ද මේකෙන් පේන මොකක් හරි රහසක් පේනවද? මොකක්ද? ඇයි පුතේ? very good පුතේ. නියමයි. ලෝකේ තියෙන ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් මිලිග්‍රෑම් කරන්න පුළුවන් 1000න් ගුණ කරොත්. මොකද්ද රහස? ලෝකේ තියෙන ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් මිලිග්‍රෑම් කරන්න පුළුවන් කීයෙන් ගුණ කරොත්ද? 1000න් ගුණ. අද ගෙදර ගිහිල්ලා අම්මේ එන්න අනේ පෙටියෝ එන්නකෝ මගේ පිටියෝ අම්මා යාත්‍රේනේ අපි එන්න අම්මා ඕනම ග්‍රෑම් ප්‍රමාණයක් දෙන්න මං සුටුස් ගාලා මිලිග්‍රෑම් කරලා දෙන්න අන්න හැකියාව මගේ ගාවට කවදාවත් එන්න එපා වාර විභාගේ ලකුණු බලාපොරොත්තු වෙන්න මං උගන්වන්නේ වාර විභාගේ ලකුණු වලට නෙමෙයි මම උගන්වන්නේ මගෙන් ඉගෙන ගන්න ළමයා ජීවිතේ ගණිතේ යොදා ගන්න ඕන ජීවිතේට කොහොමද ගණිතය යොදාගන්නේ? එච්චරයි වෙන්න ඕන. ජීවත් වෙන්න තමයි ගණිතය ඕන. නැතුව මේ වාර විභාගයට ලකුණු ගන්න නම් මං ගැලපෙන්නේ නැහැ. ඒකට නම් ඉතින් ගණන් ටික කටපාඩම් කරන් ගියත් ලකුණු ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ලෝකේ තියෙන ඕනම ග්‍රෑම් ප්‍රමාණයක් මිලිග්‍රෑම් කරන්නේ කොහොමද? 1000න් ගුණ කළා. කියන්න පුතේ. ඇහුන්නේ නැහැ. 1000න් ගුණ කළා. තේරුණාද? ඇඳගන්න මේක ඉක්මන් කරා. ලස්සනට ඇඳගන්න ඉක්මන් කරා.
ලියලා ඉවරද පුතේ? කොටු කරගත්තද? කොටු කරගත්තද දෝන? හරි. යටින් ලියන්න මෙහෙම රතු පෑනින්. රතු පෑනින් ලියලා කොටු කරගන්න පුතේ ඒ තරම් වැදගත්. රතු පෑනින් ලියන්න. ඉහත රටාව අනුව පෙනී යන්නේ 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 ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් 1000න් ගුණ කළ විට ඕනෑම ඉහත රටාව අනුව පෙනී යන්නේ ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් 1000න් ගුණ කළ විට මොනවද ලැබෙන්නේ? මිලිග්‍රෑම් ලැබෙන බව. ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් 1000න් ගුණ කළ විට මිලිග්‍රෑම් ලැබෙන බව. මිලිග්‍රෑම් ලැබෙන බව. කොටු කරගන්න පුතේ ඒ තරම් වැදගත්. සුදු මහත්තයෝ. ඕක කොටු කරගන්න ඒ තරම් වැදගත්. ඈ පෙනී යන්නේ 1000න් ගුණ කර විට මිලිග්‍රෑම් ලැබෙන බව. ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් 1000න් ගුණ කළ විට මිලිග්‍රෑම් ලැබෙන බව. ලෝකේ තියෙන ඕනම ග්‍රෑම් ප්‍රමාණයක් පුතේ 1000න් ගුණ කරන්න පටාල් ගාලා මිලිග්‍රෑම් වෙනවා. හරිද? හරි. right. ගානක් දෙන්නම් පටස් ගාලා හදලා දෙන්න ලියන්න. පහත දී ඇති ස්කන්ධ මිලිග්‍රෑම් වලින් දක්වන්න. පහත දී ඇති ස්කන්ධ මිලිග්‍රෑම් වලින් දක්වන්න. තව ඉස්සර ලබන සතිය මම තා චුට්ටක් ඕක ට්‍රේනින් කරනවා. දැනට ලේසිම ටිකක් දෙන්න. පහත දී ඇති ස්කන්ධ මිලිග්‍රෑම් වලින් දක්වන්න. පහත දී ඇති ස්කන්ධ මිලිග්‍රෑම් වලින් දක්වන්න. ඔය ටික මිලිග්‍රෑම් කළ දෙන්න. ඔය ටික මිලිග්‍රෑම් කළ දෙන්න ඉක්මන් කරන්න. නියමයි හදලා ඉවරයි. මරු. නැගිටින්න පුතේ ගණන් ටික හදලා නැගිටින්න ඉක්මන්. පොත වහන්න පැටියෝ හදලා ඉවර නම් පොත වහන්න. මරු. දක්ෂයෝන්ගේ වේගෙ පේනවා. සනුලි හරිනේ. හරි නියමයි. මම බලන් ඉන්නේ පුතාලා දිහා. ඔන්ලයින් සෙට් එක නිමට වැඩ කරනවා. හොඳ සෙට් එකක් ඉන්න වැඩ කරගෙන යනවා ලස්සන. හරි. හරි. උදව් කරන්න පුතේ යාළුවන්ට ළඟ ඉන්න යාළුවන්ට උදව් කරන්න පුතේ පින් සිද්ධ වෙනවා. 300යි 250යි 48. මේවා ග්‍රෑම් කරන්න. ඉක්මන් කරන්න.
හරි. බලන්න. වාඩි වෙන්න පුතේ. හරි දාගන්න හරිනම්. 7යි කියන්නේ 7000යි මිලිග්‍රෑම්. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. හරි දාගන්න. 18000යි. ඇයි පුතේ 1000න් වැඩි වෙනකොට 0.3ක් එනවා. මේක 25000යි මිලිග්‍රෑම්. 1000න් වැඩි කරන්න තියෙන්නේ. මේක 300ට 300ට තා 0.2ක් එනවා. එතකොට 30000. මේකේ 250ට 100 බින්දු සෝරි මේක තා 0.3ක් එනවා. 250ට 0.3ක් ආවම 250000. 48ට 0.3ක් ආවම 48000. ඔන්න උත්තර ආව නම් අත උස්සන්න. එහෙනම් දැන් ඔබට පුළුවන් ද ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් පරිස්සමෙන් යන ලබන සතිය හම්බෙමු. සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට හම්බෙමු. නැගිටලා කවුරුත් එක හඬින් ආයිබෝවන් කියන්න පුතේ. ආයිබෝවන් බුදු සරණයි. පරිස්සමෙන් යන්න. ජයෙන් ජයම වේවා.